මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා බුද්ධික හේමපාල මහතාගේ බිරිඳ වන එච්.වී. තුෂාරා ලක්මාලි විතානගේ මහත්මිය විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය 2021 පෙබරවාරි මාස 25 වන දිනට ජන්මදිනයේ යෙදෙන යූ බුද්ධික සම්පත් හේමපාල මහතාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. කරන්නා වූ රැකිරක්ෂා කටයුතුද සාර්ථක වේවා. කරන්නා වූ සෑම පුණ්‍ය ක්‍රියාවක්ම පතන්නා වූ අයුරින්ම ප්‍රඥාව දියුණු කරමින් උතුම් නිවන පිණිසම හේතු වේවා. 2021 පෙබරවාරි 14 වන දිනට 65 වන උපන්දිනයේ යෙදුණු කේ.කේ. කුසුමාවතී මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිසම මෙම පින හේතු වාසනා වේවා. මේ උතුම් ධර්මදානයේ පින් අනුමෝදන් වීමෙන් යූ හේමපාල පියාණන් සහ සන්ධ්‍යා හේමපාල මවට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. කේ.කේ. කුසුමාවතී මෑණියන්ටත් බිසෝමැණිකේ ආච්චි අම්මාටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. නිලූකා ඩිලානි ලක්ෂ්මන් තිරිමාන්න ධනුක සම්පත් තිමාලි මදුෂානි නදීකා කුමාරි යන සියලුම සහෝදර සහෝදරියන්ටත් කවිදි හිමන්තිකා හිරන්‍යා විතානගේ තෙහාන් ඩිලාන් යන දූදරුවන් ඇතුළු නෑදෑ හිතවතුන්ටත් යහළු මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වී ජීවන ගමනේ දුක් දුම්නස් දුරු වී යහපතක්ම වේවා. දායකත්වයේ දරූ බුද්ධික සම්පත් මහතා සහ තුෂාරා ලක්මාලි යන දෙදෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉටු වී මේ කරගත්තා වූ කුසල කර්මයේ හේතු කොටගෙන සසර වසනාතුරු නිවන් දකිනාතුරු දුදන ඇසුර නොම වේවා. සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා. ලබාගත්තා වූ මිනිස් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම උදෙසා වැඩි වැඩියෙන් පින්දහම්හි නිරත වන්නට අවස්ථාවන් සැලසේවා. මේ ධර්මදානයේ කුසල ශක්තියෙන් ඉක්මන් භවයකදී නිවන් අරමුණු කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබී දහම් දෙසන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. රට රකින්න වීරෝධාර රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. රටදැය ආරක්ෂා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. මියගිය එච්.වී. පොඩි මහත්මයා පියාණන්ටත් නමින් මියගිය සියලුම මව් පාර්ශවයේ නෑයන්ටත් පිය පාර්ශවයේ නෑයන්ටත් පෙර භවයන්හිදී අප නමින් මියගොස් පින් බලාපොරොත්තුවෙන් සිටින්නා වූ සියලුම වර්ග පරම්පරා නෑයන්ටත් නිවසේ ඇති දැඩි වී මියගිය සුරතල් සතුන්ටත් මියගිය රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දුක් ඇති ස්ථානවල ඉපදී ඇතනම් සැපයට පත්වේවා. සසර කෙලවර අමාමහ නිවනින්ම සාක්ෂාත් වේවා. පින් කැමති සියලු දෙවියෝ සාදුකාර නාදදී සතුටු සිතින් මේ පින් අනුමෝදන් කරගනිත්වා. 2021 පෙබරවාරි 25 වන දිනට ජන්මදිනයේ යෙදුන යූ බුද්ධික සම්පත් හේමපාල මහතාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. 2021 පෙබරවාරි 14 වන දිනට ජන්මදිනයේ යෙදුණු කේ.කේ. කුසුමාවතී මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. දායකත්වයේ දරන තුෂාරා ලක්මාලි විතානගේ මහත්මියටද නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. ධර්මදේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබී තව තවත් ධර්ම ප්‍රචාරණයන් කිරීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවායි බලාපොරොත්තු වෙනවා. එසේම වේවායි ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුඤ්ඤමේවසෝ සික්ඛේය ආයතග්ගං සුකුද්ධයං දානං ච සමචරියං ච මෙත්ත චිත්තං ච භාවයේ ඒතේ ධම්මේ භාවයිත්වා තයෝ සුඛ සමුද්දයේ අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පණ්ඩිතෝ uppajjati තී. අද මෙම ධර්මානුශාසනාව සඳහා අනුග්‍රහය දක්වනු ලබන්නා වූ පින්නතුන් විසින් ඉල්ලා තිබෙන මාතෘකාවක් ඔස්සේ ධර්ම කරුණු පැහැදිලි කිරීම සඳහායි මෙම ගාථා යුගලේ මා ගත්තේ. නොයසේනම් ඉතා මෑතදීමත් මේ ගාථා යුගලේ මා ධර්ම දේශනාවක් සඳහා භාවිතා කළ බව මගේ මතකයේ පවතිනවා. නමුත් ඒ දේශනාව කරන්න නෙවෙයි මේ ගත්තේ. මවුන් ඉල්ලීමක් කරනවා දාන සීල භාවනා ඔස්සේ
ගුණධර්ම පූර්ණය කරගන්න හැටි සහ සෝවාන් පුද්ගලයෙක් සතු ගුණධර්ම මොනවද කියලා දෙන්නේ කියලා. මේක පැහැදිලි කරන්න ත්‍රිපිටකයේ පවතිනා වූ ගාථා යුග්මයක් නැත්නම් දෙකක් තමයි මම යොදාගත්තේ. මේ සඳහා අදාළ සූත්‍ර දෙකක් විතර පවතිනවා. සැබවින්ම මේ සමාජයේ බැලුවොත් ආගම් ಜಾති රට ආදී වශයෙන් ભેදකින් තොරව මේ සමාජයට අන් අයගේ උපකාර අවශ්‍යයි. ඔවුන් සතු පෞද්ගලික කර්ම ශක්ති නිසා හෝ තවත් යම් යම් ව්‍යසනයන් නිසා හෝ අසරණ භාවයට උදව් උපකාර ලැබිය යුතු භාවයට පත් වෙන අය ඉන්නවා. හදවතක් නැත්තම් මනුස්සකමක් ඇති අය වශයෙන් අපට ඒ බඳු අවස්ථාවක අහක බලාන යන්න ඇස් පියා ගන්න බෑ. ඒක ලෝකේ ඕනෑම රටක කෙරෙනවා. ඒවට නම් තියෙනවා සමහර විට වෙනත් වචන. සමාජයේ වශයෙන් සොසයිටිස් වශයෙන් එහෙම නැත්නම් තවත් සුබ සාධනය කියන වචනය යටතේ විවිධ කාරණා යටතේ මේවා සකස් වෙනවා. බුදු සමය තුළ මේක සකස් කරනු ලබන්නේ දාන කියන වචනය යටතේ නැත්නම් පරිත්‍යාග කියන වචනය යටතේ. ත්‍යාග කියන පදයට ගැඹුරු අර්ථයක් ත්‍රිපිටකයේ තියෙනවා. නමුත් මෙතන පරිත්‍යාග කියන වචනේ අරගන්නේ ඒ බඳු අවශ්‍යතා ඇති අයට උදව් උපකාර ලැබිය යුතු අයට උදව් උපකාර කිරීම කියන කාරණේදී. මේක මෑත එකක් නෙවෙයි. බුදුන් වහන්සේම සමාජයට වදාරපු ලෞකික සමාජයේ Tamanටත් අනුන්ටත් හිත කරන දෙයක් බව තේරුම් ගන්න. මතක තබන්න ලෞකික සමාජයේ ලෝකෝත්තර සමාජය නෙවෙයි කියන එක. නිසා උන්වහන්සේ අර මම සඳහන් කළ සූත්‍ර දෙකේම පෙන්නනවා තීනි ඉමානි භික්කවේ පුඤ්ඤ කිරිය වත්තෝනි කතමානි තීනි දානං සීල භාවනා. තවත් වෙනත් විදිහකටයි තියෙන්නේ මං කෙටියෙන් කිව්වේ. මහණෙනි මේ පුණ්‍ය ක්‍රියාවන් තුනක් පවතිනවා. මොනවද මේ තුන? දාන සීල භාවනා. අප උගන්වන්නට පෙර ඔබ පාසල් අධ්‍යාපනයේදීම ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දාන සීල භාවනා කියලා ඉගෙනගෙන තිබෙනවා. නමුත් මේවායින් කියවෙන අර්ථය තේරුම් ගැනීමේදී ඔබ මේවා නොගැඹුරු කරන් තිබෙනවා. එහෙම නැත්නම් මේ දාන සීල භාවනා ලෝකෝත්තර මාර්ගය කියලා කල්පනා කරනවා. ලෝකෝත්තර මාර්ගයට දාන සීල භාවනා උපයෝගී වෙනවා උදව් උපකාර වෙනවා. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා මේක පැහැදිලිව අපි වටහා ගන්න වෙනවා. මා මෙහෙම දකින්නේ යම් ආකාරයකට සද්ධර්මයේ යටපත් වීම තුළ සියවස් ගණනාවක් තිස්සේ මේ බුදු සමයෙන් පෙන්වන මාර්ගඵල ලාභීත්වයට අදාළ අනුගමනීය ප්‍රතිපදාව පොතේ තිබුණාට වදන් වැල් වලින් අනුගමනීය ප්‍රතිපදාවකට පැහැදිලි කරගන්න අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා ඔබේ මව්පියන්ගේ මව්පියන්ට නැත්තම් මේ සසුනේ පෙර හිටිය අයට දාන සීල භාවනාව ඔස්සේ සසර ගමන් මඟ සැපවත් කරන අනාගත සසර සැපවත් කරගන්නට භවගාමී ප්‍රතිපදාවක් සකස් කරගත් ඇරුණාම ඊට එහාට මේ පිළිබඳව ඕනෑකමක් අවබෝධයක් එහෙම නැත්නම් හැමදෙනාගේ පුළුල් අදහසක් නැහැ. ඒ නිසා සමාජයේ කල්පනා කරනවා බුදු සමය කියලා කියන්නේම දාන සීල භාවනා කියලා. අංග සම්පූර්ණ බුදු සමය දාන සීල භාවනා කියලා. ඒ දාන සීල භාවනාවෙන් කරන භාවනාව නිවන් මඟ භාවනාව කියලා සමාජයේ හිතනවා. ඒ සීලකද කියන පදයෙන් ආරක්ෂා කරන්නා වූ ශික්ෂාපද සංවරය බුදුන් වහන්සේ වදාළ සීලය කියලා හිතනවා. ඒ දාන කියන පදෙන් කියන කාරණා බුදුන් වහන්සේ වදාළ අතහැරීම කියලා හිතනවා. අන්න එහෙමයි මේ අර්ථය නොගැඹුරු වෙලා තිබෙන්නේ. නිසා අපි තේරුම් ගන්න ඕන අපි කිසි විටකත් අපි හොබ මේ සමාජයේ ජීවත් වෙනකොට දානෙන් සීලෙන් භාවනාවෙන් මිදිය යුතු නැහැ. ඒක තේරුම් ගන්න වෙනවා. දානං කෝපන භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං සත්පුරුෂ පඤ්ඤත්තං මේ පදේ යෙදෙනවා බුදුදහමෙන් පිටස්තරත් පණ්ඩිත නැත්නම් සත්පුරුෂයන් විසින් මේක ප්‍රඥාප්තියක් බවට පත් කරගෙන තියෙන එක ලෝකෙට අවශ්‍ය නිසා. එහෙනම් අපි මෙහෙම කරන්න පුළුවන් වෙන්න ඕන. Taman සන්තක ධනයක් තියෙනවා. Tamanට ජීවත් වෙන්න පුළුවන් නම් අතිරික්තයක් තිබෙනවා නම් ඒ අතිරික්තය ගොඩ ගහන්න අවශ්‍ය නැහැ, දි รา යන්න අවශ්‍ය නැහැ. ඒක තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් යොදලා අපට සතුට වෙන්න පුළුවන් කමක් තිබෙනවා. මොකද ඒ බඳු අය අපට මහමගදී හමු වෙනවා. ඒ නිසා තමන්ට පරිහරණයට පරිභෝජනයට වැඩිපුර තිබෙන්නා වූ යම් දේවල් නැත්තම් ඒවා
නිවිනාශ වෙන්න ආරිනවට වඩා තවත් කෙනෙකුගේ යහපතට යොදන්න ගත්තාම ඒක පරාර්ථය බවට පත් වෙනවා. ඉතින් මේකේ තව ඕනේ නම් අපිට අර්ථය ටිකක් සරල කරගන්නත් පුළුවෙනි. ඔය දාන කියන එකේ තේරුම පන්සලට අරන් යන ආහාරය කියන එක විතරක් නෙවෙයි. දාන පදයට යෙදෙනවා ශ්‍රම දානය දෙනවා, අබේ දානය දෙනවා, අභ්‍යන්තර වස්තු දානය දෙනවා, බාහිර වස්තු දානය දෙනවා. තේරුම් ගන්න ඕන කාරණාව. Taman සතු දෙයක් අන් අයගේ යහපත සඳහා යෙදවීම. මේක බුද්ධ ආගමේ විතරක් තියෙන්න ඕන එකක්ද? මේ ලෝකෙම තියෙන්න ඕන එකක් නේ. තියෙන එකක් නේ. ඒක බුදු සමයේ දාන කියන පදෙන් යෙදෙනවා. එතකොට ඒක පෙන්වන්නේ පුඤ්ඤකිරිය වත්තු කියන පදේදී මෙහෙම කළොත් අල්ප ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණයෙන් උපරිම ප්‍රමාණයෙන් කළොත් ප්‍රාර්ථනා කළත් නැතත් ඒකට අදාළ විපාකයක් හම්බ වෙනවා. දෙවියන් අතර මිනිසුන් අතර පැවිද්දේ මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් මෙලොව වශයෙන් හම්බ වෙන එකට ප්‍රවෘත්ති විපාක කියනවා, පරලොව වශයෙන් නම් ප්‍රතිසන්දි විපාක කියලා කියනවා. ඒ නිසා මේ දාන විපාකය භවගාමී. අනිත් එක තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වල තමන් සන්තක දේවල් සුරාවට සූදරු දුරාචාරයට මේමට විනාශටි කරන්න කියලා නැහැ. අන්න එතකොට සමාජ අයහපත තමන්ගේ අයහපත ධනෙ හානි වීම සිද්ධ වෙනවා. ඒ නිසා අපට කල්පනාවක් ඇති අය වශයෙන් එහෙනම් මේ තිබෙන දේවල් යොදන්න ඕන සමාජයේ යහපතට කිව්වහම මේකට සීමා නැහැ. ඒක සාමාන්‍යයෙන් යහපත් මනසක් ඇති මිනිස්සුන්ගේ වැඩක් වශයෙන් තමයි දකින්නේ. බෞද්ධයින්ගේ වැඩක් කියලා බෞද්ධකමට සීමා කරන්න ඕන නැහැ. ඒක දරුවන්ගේ කාලේ ඉඳලම අන් අයට උදව් උපකාර කිරීම පුරුදු කරන්න ඕන. මම සමහර විට දකිනවා සමහර තනි පවුල් වල හැදෙන දරුවන් තනියෙන් ඉඳලා පුරුදු වෙලා සියල්ල තනියෙන් භුක්ති විඳින්න පුරුදු වෙන. අර බෙදා හදාගෙන කන පුරුද්ද තනියෙන් හැදුනහම නැහැ. දැන් සහෝදරයෝ 4-5 දෙනෙක් හැදුනොත් එහෙම බෙදා හදාගෙන කන පුරුද්ද ඇති වෙනවානේ. ඒ වගේ ගෙදරක සහෝදරයෝ 4-5 දෙනෙක් වගේ ගමක රටක ලෝකේ ඔක්කොම බෙදා හදා ගන්න ඉන්න අය. Taman සන්තක දේවල් කියලා තේරුම් ගත්තාම ඒක උසස් මානසික ගුණයක්. මතක තබා ගන්න මම මේ විග්‍රහ කරන්නේ මුල් කොටස පෘථග්ජන භාවය තුල කියන එක. ඒක තේරුම් ගන්න ඕන. එතකොට එහෙමනම් සීල කියන පදේ මතක් වෙනකොට ඔබ දන්න සීලය මතක් වුණොත් එහෙම ඒ බුදුදහමේ අංග සම්පූර්ණ සීලය වෙන්නේ නැහැ. මේ සීල ආයෙත් පුණ්‍ය ක්‍රියාවක්. දානමය පුඤ්ඤකිරියවත්තුම්, සීලමය පුඤ්ඤකිරියවත්තුම්, භාවනාමය පුඤ්ඤකිරියවත්තුම් කියන එකේ තේරුම මේ හැම එකක්ම කර්මයක්, හැම එකටම විපාකයක් හම්බ වෙන්නේ. කර්මයක් කියන්නේ පව් කිව්වා කියන එක නෙමෙයි, මතක වරද්දා ගන්නත් එපා. විපාක හමු වෙන දෙයක්. එමනම් අපට සීලය කියන පදයෙන් කියවෙන්නේ යම් කිසි දෙයකින් වෙන්වීම. හෙවත් එකට කියනවා විරති කියලා. ඉතින් වත්මන් සමාජයට බනවපු සීමා තිබෙනවා. ගෙදර ඉන්නවා නම් පස්පව් වලින් වැළකීලා ජීවත් වෙන්න. පොයට සිල් සමාදන් වෙනවා නම් ශික්ෂාපද 8ක් ගන්න. පැවිදි වෙනවා නම් ශික්ෂාපද 10කින් පැවිදි වෙන්න. උපසපන් වෙනවා නම් 227ක් නීති තියෙනවා. අයවන් පරිස්සම් වෙන්න කියලා මේ විදිහට මේ ප්‍රවේද තියෙනවා. මේකට කියන්නේ ශික්ෂාපද සංවරය. බුදු සමයේ ගැඹුර හදාරන්න නැතුව මේ ශික්ෂාපදවල පෙන්වන්නා වූ වැරද්ද තේරුම් අරගෙන පොරොන්දුවක් වුණොත් පොරොන්දුව කඩන්න නැතුව ඉන්න එකට සීලය කියනවා. හොඳ රටක් හැදේවි. පොරොන්දු කඩන්න නැත්නම්. නමුත් මෙතන වුණ වරද එක නෙවෙයි. මෙහි ගැඹුරක් නැතුව දරුවන්ට මේක කියන්න පුරුදු කළා පාලියෙන්. සිංහල තේරුම දන්නේ නැහැ. අනතුරුව කල් යනකොට උණ්ඩ පුරුදු වෙනවා මේක කියන්න තියෙන දෙයක්. රකින්න තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා හැමදාම කියනවා තරුණ වයසට යනකොට එක එක කඩන්න පටන් ගන්නවා. අන්තිමට පන්සිල් කියනවා පන්සිල් කඩනවා. ඒකයි සමාජයට වෙලා තිබෙන්නේ. නමුත් ඒක වෛර පහකින් මිදෙන දෙයක් කියලා පෙන්වනවා. මේ පහ ආරක්ෂා කරනවා නම්. එහෙනම් ආරක්ෂා කරනවා නම් යහපත් විපාක තියෙනවා. කීවට යහපත් විපාක තියෙනවද මම දන්නේ නැහැ. ආරක්ෂා කරන්න වෙනවා. එතකොට මෙන්න මේ විදිහට කායික වාචික මානසික සංවරය ඇති කරන්නට මේ ශික්ෂාපද යම්කිසි ආවරණයක් වෙනවා. දැන් ඔය සටනකට ගියාපුවාම යුද්ධ කාලේ කඩුව විතරක් නෙවෙයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ
පලිහකුත් පාවිච්චි කරලා තියෙනවා. පලිහ පාවිච්චි කරලා තියෙන්නේ Tamanට පහර වදිනවට ආරක්ෂා වෙන්නනේ. ඒ වගේ ශික්ෂාපද සංවරය Tamanගේ පාරිශුද්ධත්වය ආරක්ෂා කරගෙන සහ පලියක් බවට පත් කරන්න. එතකොට මේ ශික්ෂාපද ඉගෙන ගත්තාම මේවා සිදුවෙන වැරදි බව තේරුම් ගත්තාම නොකර ඉන්නවා නම් ඊට එහා ධර්මයක් දැනගන්න ඕන නැහැ රකින්න පුළුවන්. භාවනා පද එකතු වෙන්නෙත් ඒ වුණාට පුණ්‍ය ක්‍රියා වශයෙන්. මේක තේරුම් ගන්න ඕන දානයට සහ සීලයට විපාක හම්බ වෙන්නේ මිනිසුන් අතර සහ දෙවියන් අතර ආයු වර්ණ සැබ්බල. මිනිසුන් අතර නම් ආයු වර්ණ සැබ්බල, පැවිද්දේ නම් සිව්පස්සේ හොඳින් හමු වෙන එක, දෙවියන් අතර නම් මහේ ශාක්‍ය දේවත්වය. ඒ කියන්නේ මිනිසුන් අතර තියෙන්න පුළුවන් භාවනාව විපාකයක් වශයෙන් මෙලෝ වශයෙන් සිත සංසුන් වෙන එක. පරලෝ වශයෙන් ගත්තාම භාවනා විපාක ක්‍රියාත්මක වෙන්නේ දෙවියන් අතර හෝ මිනිසුන් අතර නෙමෙයි. අර ආලාර කාලාමලා උද්දකරාම පුත්‍රලා රූපී අරූපී බඹතල වලට ගියේ මේ කියන භාවනාම්‍ය පුණ්‍ය ක්‍රියාවත්තු වල ප්‍රතිඵලයක් වශයෙන්. ඒක මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට වළංගු වෙන්නේ නැහැ පරලෝ ගමනේදී අතෙන්ට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේකට පෙන්වන්නේ පුණ්‍ය ක්‍රියාවත්තු කියන එකේ තේරුම මිනිසුන් අතර පැවිද්දේ දෙවියන් අතර බ්‍රහ්මයන් අතර ඉපදී ඊට අදාළ අනාගත විපාකයක් ලැබෙන්නා වූ කර්ම විපාක සම්බන්ධය සඳහන් කරන මාර්ගයක් වශයෙන්. නැවත නැවතත් මිනිසුන් අතර උපදිනවා නම් නැවත නැවතත් මේ දේවල් කරමින් භවගාමීත්වය හොඳ පැත්තට හරවා ගන්න ඇරුණාම මේක තුල අවිද්‍යාවක් තියෙනවා. මේක සද්ධර්මයේ වටහා නොගෙන කරන්න පුළුවන් කියන කාරණය තේරුම් ගන්න ඕන. නවත්තන්න ඕන නැහැ කිසිම දෙයක්. දැන් අර ගාථා දෙක අරන් බලන්න. යම්කිසි පුද්ගලයෙක් ජීවිතෙන් එහා පැත්තට සැපගෙන දෙනවෙන් මේ කාරණාවල ශික්ෂණයට පත් වෙන්න ඕන කියලා තමයි පුඤ්ඤමේවසෝ සුක්ඛේ සික්ඛේය. ආයත අග්ගං ජීවිතෙන් එහා පැත්තේ සැප උදා කරන බැවින්. මොනවද හික්මෙන්න ඕන කාරණා තුන? දානංච ඔබ කියන දාණය, සමචරියංච කියන්නේ සීලං කියන එක. සතුන් මැරීම, හොරකම් කිරීම, මත්පැන් පානය අසමචරිය නම් වැන්වීමනේ සමචරිය. අන්න එහෙමයි දාන සීල බවට පත් වෙන්නේ ඒක සමචරියංච. ඒ වගේම අර ක්ලේශ ධර්මයන් යටපත් කරන්න ධර්මය අවබෝධයෙන් තොරව කරන්නා වූ මෙනෙහි කිරීමක් තුළ ලැබෙනා වූ එක තමයි මෙත්ත චිත්තංච භාවයේ කියලා පෙන්නන්නේ. එතකොට යම්කිසි පුද්ගලයෙක් මේ තුන භාවිතා කළොත් ඒතේ ධම්මේ භාවිත්වා දාන සීල භාවනා. තුන් ආකාරයක සැපගෙනත් දෙන්නා වූ තැන්වල වැරදි නැති ලෝකවල උපදිනවා. අභ්‍යාපජ්ජං සුඛං ලෝකං. එහි ප්‍රතිඵලයේ වශයෙන් බුදුන් වහන්සේ වදාරන්නේ මිනිසුන් අතර දෙවියන් අතර භාවනාවෙන් නම් රූපී අරූපී බඹතලවල මේ තමයි ලෝකෝත්තර නෙවෙයි ලෞකික සැප තියෙන නමුත් අපාගත දුක්ඛේ නැති උත්පත්තියක් හම්බ වෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න ඕන දාන සීල භාවනා වලින් සසරේ උත්පත්තියක් හම්බ වෙනවා ඇරුණාම ඊට එහාට දෙයක් ලැබෙන්නේ නැහැ කියන එක. ඒක පවට වඩා හොඳ දෙයක්. සද්ධර්මයේ නොතේරෙන පුද්ගලයාට ඉන්න ඕන සීමාව. නමුත් මේ ක්‍රියාකලාපයට සම්බන්ධ වීමේදී භික්ෂුන් වහන්සේලාගේ අතර ලැබෙනවා නම් පොතපත පරිහරණය කරනවා නම් ඉන් එහාට ලබා ගන්න ඕන කරුණක් තමයි ඒ භවගාමීත්වය කෙලවර කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. භවගාමීත්වයට මේ සඳහා ඇති. ඒ කියන්නේ පෘථග්ජන භාවයේ තුල ඉඳගෙන ධර්මයේ මුකුත් වටහා ගත්තේ නැතුව මේ කියන සාර ධර්මයන් පිළිගන්නවා නම් දාන සීල භාවනා තුල මිනිස්කම රැකගෙන පිනෙන් පරලෝ යන්න පුළුවන්, ධානයෙන් පරලෝ යන්න පුළුවන්. පව අතහැරෙන්නේ නැහැ. නමුත් පව යටපත් වෙනවා මේවා කරන්න. ඒකේ බලය අඩු වෙනවා. අපි තේරුම් ගන්න ඕනේ ඊට එහාට මේකේ ගමනක් සහ මාර්ගයක් නැති බව. අපි බුදු සමයේ නිවන් මඟ කියලා එකක් තියෙනවා. ඒ නිවන් මඟ කියන එක දාන සීල භාවනා නෙවෙයි කියලා ඉගෙන ගන්න ඕන. අපි හිතන්නේ එමනේ දාන සීල භාවනා නිවන් මඟ කියලා. ඒ වැරද්ද හදා ගන්නයි ඕන. එතකොට මීට වඩා එහාට ගිය තව මේ අර්ථ විවරණයක් තියෙන තැනක් තියෙනවා. එතකොට දාන කියන පදයෙන් සඳහන් වෙනවා අපහැරීමක් කියන එක. සීල කියන වචනෙන් සඳහන් වෙනවා අරියකාන්ත සීලයක් කියන එකක්. භාවනා කියන එකෙන් සඳහන් වෙනවා විදර්ශනා භාවනා කියලා එකක්. අර භාවනා විදර්ශනා භාවනා නෙවෙයි. ඒකට ධර්මයේ මොකුත් දැනගන්න ඕනේ නැහැ. මෙත් වඩනවායි කියන එක සමහර විට අපි කතා කරන භාෂාවෙන් නම් සීල සත්‍යෝනි දුක්ඛෙත්තා නිරෝගීත්වා කියලා කියන එකනේ. නමුත් ඇත්ත සිද්ධිය නම් වෛරයෙන් තොර වීමට මෙත් වඩනවා කියලා කියන්නේ. නමුත්
මෙත්ත චිත්තංච භාවය කියන කාරණාවේදී සඳහන් කරනවා අර ඒකානි දසානි සංසා පාටිකංකා කියන එකේ අර මෙත්ත සූත්‍රය තුළ කායස්ස වේදෝ පරම්මරණ නැත්නම් කාය විදීස මරණයෙන් පසු බබලව උපදිනවා. නිවන් ලබනවා කියලා නෑ. එතකොට බබලව උපදිනවා කියලාත් තියෙන්නේ. ඒ මෛත්‍රී විහරණය තුළ ලැබෙනා වූ ලෞකික ධානය තුළ. මේක තේරුම් ගන්න ඕන. මේ தત્ත්වය සමාජයේ පුළුල් වී ගිය නිසා එය පරම සත්‍ය වශයෙන් හිතමින් සමාජයේ ජීවත් වෙනවා. වරුණාම මේ පදනම් කොටගත්ත තවත් ජීවන ප්‍රතිපදාවක් තිබෙන බව බොහෝ දෙනාට අහන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය මිනිස් වර්ගයාගේ ස්වභාවය Taman ඇති කරගත්තා වූ මතයක් තුල සැරිසරණ එක කියලා කියනවානේ. ඒ නිසා කීමරටත් කියනවා ඔබට බැනුම් අහන්න ඕන නම් ඔය තියෙන එකක් වෙනස් කරන්න හදන්න කියලා. සමාජයේ තියෙන රටාවක් වෙනස් කරන්න හදන්න කියලා තියෙනවා. මොකද අර වෙනස් වෙන්න කැමති නැති අයට රිදෙනවා. ඒ නිසා සසරේ සැප ලබන මග ලෞකික සැප ලබන මග වශයෙන් අපි මේක තේරුම් ගන්න ඕන. නවත්තන්න නෙමෙයි ඕන. සසරේ ගමනේ ආයු වර්ණ සැප සඳහා මේක උදව් වෙනවා. මොකටද සසර ගමනේ යන්නේ? නවත්තන්න දන්නේ නැති හින්දා. එව නැත්නම් ඒකට අදාළ අවවාද ලැබෙන්නේ නැති නිසා වර්තමාන බෞද්ධයෝ නම් වර්තමාන බුදුන් වහන්සේගේ ධර්මය අවලංගු කරලා අනාගත බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න පාරක් හදලා මේක තුල තියෙනවා. නමුත් මේ සූත්‍ර නැත්නම් මේ ඉල්ලීමේ ඊළඟ කාරණයක් තියෙනවා. සෝවාන් පුද්ගලයා සතු මානසික ගුණ ධර්ම. එහෙනම් සෝවාන් පුද්ගලයෙක් බවට පත් වෙන්න අනාගත බුදුරජාණන් වහන්සේගේ බණ අහලා හරියන්නේ නැහැ. වර්තමාන අපේ බුදුන් වහන්සේගේ බණ වලින් තේරෙන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔබ මේ සමාජයේ දැකලා තිබෙන අය පිළිබඳ විවරණය කොහොමද පාවිච්චි කරන්නේ? නරක මිනිස්සෙක්, හොඳ මිනිස්සෙක්, අනග්ගුණක් නැති මිනිස්සෙක්, සැරපරස මිනිස්සෙක්. ඒ කොහොමද තීරණය කරන්නේ? හැමෝටම ආහාර වලින් ලබා දෙන කයක් නේ තියෙන්නේ. නමුත් ඒ කයේ වුණත් වෙනස්කම් පේන්නේ අර හිතේ පුදුන හැඟීම් වලට අනුව නේද? ලෝභයේදී, ද්වේෂයේදී, මෝහයේදී, ඊර්ෂ්‍යාවේදී, ක්‍රෝධයේදී, වෛරයේදී ඒ හැඟීම් අනුව ඔබ වෙනස් වෙනවා පේනවා නේද? එහෙනම් ඔබ තුල කය නැමැති ඔබ තුල ඔබ වෙනස් කරන්නා වූ තවත් බලවේගයක් තියෙනවා. මේ බලවේගයේ මායයට නතු වුනහම මාර බලවේගය කියලා කියනවා. ඒ මාර බලවේගයෙන් මේ බලවේගය මිදවා ගන්න ඕන, සිත මුදවා ගන්න ඕන. ඒ මාර බලවේගයේ සේනාවලට කෙලස් කියලා කියනවා. දැන් ඔය දසමාර සේනාව කියලා කතා කරන මේ මරසෙන් වල තියෙන්නේ කාමයේ අර්ථය සාපිපාස නොමගින් ලබන යසස ගුණමකෝකම ආදී ක්ලේශ ධර්මයන්නේ. එතකොට මෙන්න මේ தත්ත්වයන් තේරුම් ගන්නකොට එහෙනම් මේ ඊළඟ පියවරට යන්න මේ දාන සීල භාවනා මත පිහිටා ඊට එහාට යන්න වෙනවා. මේ දාන සීල භාවනාවල භාවනාව ස්වාභාවික වෙන්නා වූ අරමුණු වලට මුහුණ දී ඒවා හැදීමට උත්සාහ දැරීම නෙවෙයි. අරමුණු එන්ට නොදී එක අරමුණක් මගින් අනිත් අරමුණු යටපත් කරගෙන ඒ මහන්සියෙන් අරමුණු එන්නේ නැති තැනක් හදාගෙන එතන සැනසෙල්ලේ ඉන්න එක. සැබවින්ම එතන සැනසෙල්ලකුත් තියෙනවා. අර අනිත් අරමුණු එනකොට හිතට දුක එනවා නම් ඒවා එන්නේ නැත්නම් ඒ දුක නැති නිසා මේකටත් ලොබ බඳිනවා සමාජයේ. ලෞකික සමාධියට ලොබ බඳිනවා. විතරක් නෙමෙයි ඒකට සෝවාන් ඵලය කියලා කියනවා, බුදු වෙලා කියනවා, රහත් වෙලා කියනවා, තව නොඑක් පතනත් යදනවා. ඒක දන්න එක හම්බුණා අය. නමුත් ඒක තේරෙන්න වෙනවා, අත්දැකීමෙන් තේරෙන්න වෙනවා මෙබඳු සමාධියක් තිබුණත් තමන්ගේ හිතේ තිබෙන ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යාදී කුහකම් තාමත් තියෙනවා නේද? ඒවා මතුවෙනවා නේද කියලා ඔබව නිරීක්ෂණය කරලා තේරුම් ගන්න. ඒ කියන්නේ මේ භාවනාවෙන් වෙන්නේ යටපත් වීමක්. නමුත් බුදුසමයේ පෙන්වන භාවනාවෙන් පෙන්වන්නේ ලෝභ දේශ මොහ ඡය වීමක්. දැන් ඔබ පුද්ගලයෙක් වශයෙන් මේ තුනේ ඉන්නවා කියලා හිතන්න. ඔබට සක්කාය දිට්ඨිය තේරුණාද? නෑ. ඔබට සක්කාය දිට්ඨිය තේරුම් ගන්න දාන සීල භාවනා ප්‍රමාණවත් නෑ, බණ අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සක්කාය දිට්ඨිය තේරෙන්න ඕන. පාසලෙන් උගන්වපු වචන ටික නෙමෙයි මම මේ කතා කරන්නේ, ඔබ තුල මේක තියෙන හැටි. අනේ එතකොට ඔබව විශ්ලේෂණයට ලක් වෙනවා ධර්මයේ තුල.
එතකොට ඔබ බෙදලා බලන්න වෙනවා. මව්කුසින් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන කෙනෙක් වෙනුවට දැන් ඔබ ළඟ මොකද වෙන්නේ? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් මෙම අරමුණු මාරු වෙද්දී ඔබ ළඟ මොකද වෙන්නේ? එතකොට තමයි මව්කුසින් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් ඉස්සර ජීවිතයේ ඉඳලා මෙහාට ආපු මෙහෙම පරලෝ යන පුද්ගලයෙක් ඉන්නවද නැද්ද කියන කාරණාව තේරෙන්නේ. අපි හිතන් ඉන්නේ එහෙම දෙයක්. අපි ඉගෙන ගත්ත පටිච්චසම්පාදේ න්‍යායත් ඔක තමයි තියෙන්නේ. මන්දයත් පටිච්චසම්පාද අංග 12 ජීවිත තුනකට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා ඉස්සර ජීවිතේ එහෙනම් එහෙන් කෙනෙක් මෙහාට එන්න ඕනේ ඊටු ටිකට. ඊට පස්සේ ජාති ජරා මරණ මතු ජීවිතේ එහාට යන්නත් ඕන. ඒ නිසා මම දකින්නේ මේ පටිච්චසම්පාද න්‍යාය බුදු සමයේ එකක් නන් නෙමෙයි බමුණන්ගේ තිබිච්චර ආත්මවාදයේ ප්‍රදර්ශනය කරන්නක් කියලා. ඒක හදලා තියෙන්නේ ආත්ම තුනක් සම්බන්ධ කරලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ පවතින්නේ මේ මොහොත පමණයි පවතින්නේ. මේ මොහොතේ මොකද වෙන්නේ කියලා හොයාගන්න. අන්න මේ මොහොතේදී මේ වෙන ක්‍රියාවලිය ඔබ තුල දාන සීල භාවනාව වශයෙන් සඳහන් කරන්නේ බාහිරින්. ඒ ක්‍රියාවලිය එහෙම තමයි ඇසෙන් කනෙන් නාසයෙන් කටයුතු කිරීමේදී. අභ්‍යන්තරයෙන් හොයලා බැලුවොත් එතකොට තේරෙවි ඔතන සක්කාය කියලා එකක් තියෙනවා කියලා. සක්කාය කියලා එකක් තියෙනවා විතරක් නෙමෙයි ඔබ සක්කාය දිට්ඨියේ ඉඳගෙන දාන සීල භාවනා කරන බව තේරෙයි. අන්න එහෙමයි ගලප ගන්න ඕනකමක් තිබෙන්නේ. සක්කාය දිට්ඨිය තුළ ඉඳගෙන දාන සීල භාවනා. මේ සක්කාය දිට්ඨිය තුළ ඉඳගෙන දාන සීල භාවනා කරම විපාක තියෙන නමුත් සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහනේ. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා එහිදී අපි තේරුම් ගන්න වෙනවා මව්කුසින් බිහි ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයා වෙනුවට පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඉපදීමේ යන සිත් පරම්පරාවකට බෙදලා පෙන්නනවා. ඔබ ළඟ මේක වෙනවා නම් ඔබ පිළිගන්න ඕන. ඒ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඉපදී චිත්ත පරම්පරා යන මේ යන චිත්ත පරම්පරාවල ඇස නිසා රූපේ, කන නිසා ශබ්දේ, නාසය නිසා ගන්ධය, දිව නිසා රසය, කය නිසා පහස සහ සිත නිසා අරමුණු කියන මේ හය මුල් කොටගෙනයි පවතින්නේ. ඒක හය මුල් කොටගෙන පවතිනකොට ඒවට පවතිනවා ඔය දාන සීල භාවනා කරන අයයි පව් කරන අය ගාවයි හැමෝම ගාව තියෙන තවත් මුලාවන් ටිකක් පෙන්නනවා. ඇසෙන් හම්බ වෙන රූපය කෙරෙහි ඇලීම, කනෙන් හම්බ වෙන ශබ්දය කෙරෙහි ඇලීම හෝ ගැටීම, නාසයෙන් හම්බ වෙන ගන්ධය කෙරෙහි ඇලීම හෝ ගැටීම, දිවෙන් හම්බ වෙන රස කෙරෙහි ඇලීම හෝ ගැටීම, කයෙන් හම්බ වෙන පහස කෙරෙහි ඇලීම හෝ ගැටීම, හේවත් පක්ෂ වීම, හේවත් විරුද්ධ වීම, සිතින් හම්බ වෙන අරමුණු කෙරෙහි ප්‍රසන්න අප්‍රසන්න වශයෙන් ගැනීම කියලා මේක ආගමකින් තොරව හැමෝම ගාව සිද්ධ වෙනවා. එතකොට ඒක පුද්ගල විවරණයක්. ඒ ඇලීම ගැටීමට කියන නම ඊට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා. එතකොට එහෙනම් දාන සීල භාවනා තුල තණ්හා තියෙනව නේද? තණ්හා තියාගෙන කරන්න පුළුවන් නේද? දාන සීල දෙකේ තියෙන තණ්හා වලට කාම තණ්හා කියනවා, භාවනාවේ තියෙන තණ්හාවට භව තණ්හායි භව තණ්හා කියනවා. එතකොට ත්‍රිවිධ තෘෂ්ණාව ඇතුලේ නේද? දුකට හේතු වලින් මිදිලා නැහැ නේද? දැන් දුකය දුකට හේතුව තණ්හාවේ කියලා පෙන්නලා තණ්හාව කොහොමද ආපුවාම යායන් තණ්හා පෝනෝ භවිකා තත්ත්‍රත්ත අබිනම්බිනී සයති ඉදං කාම තණ්හා භව තණ්හායි භව තණ්හා කියලානේ කියන්නේ. එහෙනම් අර දානයේදී හරි අසකරණාසයේ දෙකයි පෙනීමේදී කාම තණ්හාවේ ඉන්නේ. පුද්ගලයා සක්කාය වේ තේරුම් ගත්තේ නැතුව භාවනා කරන්න ගියාම එයින් හම් වෙන ධානයට තණ්හා කරම භව තණ්හා. දැන් ත්‍රිවිධ තණ්හාවෙන් මිදිලා නැහනේ. ඉහතකී ත්‍රිවිධ තුන්හාම සහනාම ශේ කරන්න ඕන කියලා කියනවා දුකින් නැත මෙදෙන්න. ඒකෙන් කියන්නේ හැමෝටම ත්‍රිවිධ තෘෂ්ණාවක් තියෙනවා, ත්‍රිවිධ තෘෂ්ණාව උපදවාගෙන ශේ කරන්න ඕනේ කියලා. බුදුන් වහන්සේ ලෝකයේ ලෙස පුළුල් ලෙස බැලුවා. එතකොට පාපේ ඉන්න පුද්ගලයාට කාම තණ්හා තියෙනවා, ධානයේ ඉන්න පිනේ ඉන්න පුද්ගලයාටත් ඒක තියෙනවා, ධානයේ ඉන්න පුද්ගලයාට භව තණ්හා තියෙනවා. සමස්තයක් වශයෙන් දේශනා කරලා තියෙනවා. කෙලස් යටපත් කරන ගියාම ඇහුණාම භවයට අහු වෙලා භව තණ්හාව තුළ ඉන්නවා. ඒ පුද්ගලයාට වෙනම ධර්ම දේශනා කර සූත්‍ර ත්‍රිපිටකයේ තියෙනවා උන් තමන්ගේ ධානය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා. ඒක අපට අදාළ නැහැ.
එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන සෝවාන් කියන තත්වයේදී ඇස්වල කන්වල කෙස්වල ඇඟේ වෙනසක් එහෙම වෙනව නෙවෙයි. මේ යන පාරේ පැවැත්ම වෙනුවට නැවැත්මක් සඳහා පාරක් තියෙන බව තේරුම් ගන්න ඒ සඳහා පළවෙනි පියවර තබනවා කියන එකයි මම නම් දකින්නේ. අපි කොහොමද ඒක හොයාගන්නේ? එහෙනම් සක්කාය ඉගෙන ගන්න වෙනවා. ඔබට කවුරු හරි උගන්ලා තියෙනවා නම් සක්කාය කියන්නේ මේකයි කියලා එතන නම් ඉන්න එපා. මොකද මමත් දැක්කා සිංහල පොත්වල එහෙම තියෙනවා. ඒ නිසා අපි හොයාගෙන යන්න වෙනවා. එතකොට බුදුන් වහන්සේ සක්කාය නැත්නම් සක්කාය සූත්‍රය තුල මොකද්ද? ඒකට කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධෝ තිස්ස වචනීය. මොකද්ද සක්කාය කියන්නේ? පංච උපාදානස්කන්ධය. හොඳයි පංච උපාදානස්කන්ධය තේරෙන්නේ නැතුව සක්කාය තේරෙනවද? මීට සමගාමී දෙයක් තියෙනවා අපි කතා කරලා ධම්මදින්නා මෙහෙණියගේ පැහැදිලි කිරීම තුළ උපාදානස්කන්ධ පහ හටගන්නා වූ කරුණු පහට සක්කාය කියනවායි කියලා සිංහල පරිවර්තනයේ පවතිනවා. මේ දෙකේම පොඩි වෙනසක් තිබුණාට එකක්. දැන් සක්කාය පංච උපාදානස්කන්ධයේ දිට්ඨි මම කොට ගැනීම. ඒක කැඩෙන එකට නිසෝවාන් වෙනවා කියන්නේ. ඉතින් ඒක තේරෙන්නේ නැතුව කැඩීද කාගේ හරි? මව කුසෙන් බිහිව තැන් මැරෙන කල්ම මම කෙනෙක් ඉන්නවා කියලා බැලුවට තේරෙනවද? ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට අරමුණු ඇති නැති වෙන බවත්. ඒ අරමුණක් තුළ සිදුවෙන සිද්ධිය රූප වේදනා සංඥා සංකාර පහෙන් විවරණය කරන බවත්. අපි තුලත් මේ රූප වේදනා සංඥා සංකාර පහ සක්කාය වශයෙන් පවතින බවත්. ඒ එන දේ අපි අන්න අර සසරට බැඳෙන ආකාරයෙන් සංයෝජන කියන්නේ සසරට බැඳෙනවා කියන එකනේ. එතකොට යමක් සක්කාය දිට්ඨියෙන් ගත්තොත් සසරට බැඳෙනවා. එහෙනම් පව අල්ලා ගත්තත්, පින අල්ලා ගත්තත්, ධානය අල්ලාගත් මේ අල්ලා ගැනීමෙන් සසරට බැඳෙනවා. අල්ලා ගැනීම කියන වචනේ අතින් අල්ලා ගැනීම නෙමෙයි මෙතන පෙන්වන්නේ උපාදාන කියන වචනෙන්. ඒ පිළිබඳව ඔබට සාක්ෂියක් අවශ්‍ය නම් මෙහෙම මම පැහැදිලි කරන්නම්. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සංභවී සත්‍යයට ජාති මරණ ගුණ දුක් ගෙනත් දෙන්නා උපාදාන බියක් වශයෙන් දකින්න. දැක්කොත් ඔබට උපාදානෙන් මිදුනොත් ජාති මරණ නැතුව යනවා. අන උපාදානයේ තුල පෘථග්ජනයින්ට දාන සීල භාවනා කරන්න පුළුවන්. ආර්ය ප්‍රතිපදාවේ උපාදානෙන් මිදීමක් තියෙනවා. එතකොට මේ ආර්ය ප්‍රතිපදාවට එනකොට මේ ලෝභ දේශ මොහයන්ගෙන් සිත අපිරිසුදු කරගන්න හොඳ නෑ. මේවට මං ඉඩ දෙන්න හොඳ නෑ කියලා අර අමානුෂික ගති ලක්ෂණ ටික බැහැර කරන තැනට වැටෙනවා. එතකොට ඔහු ප්‍රිය කරනු ලබන්නේ මානසික ධර්මතා සඳහා පමණයි. ගමක් සමග සටක් සමග සමාජයක් සමග ඥාතීන් සමග ජීවත් වීමේදී අමානුෂිකත්වය මතු කරගන්න කැමති වෙන්නේ නැහැ. ඒක තමයි මේ බුදු සමයෙන් දෙන්නන ධර්මතා තුළ මිනිසුන් හැදෙන්නේ. කයෙන් මිනිසුන් විතරක් නෙමෙයි. ගති ලක්ෂණ වලින් හොඳ මානසික ගති ලක්ෂණ නැති අය වැඩෙන්න පටන් ගන්නවා. ඒක තේරුම් ගන්න වෙනවා. එහෙමනම් අපට මේ තව ටිකක් මේක පැහැදිලි කරගන්න වෙනවා. ඔබ සඳහාම එතකොට ඇස තුල තමයි රූප වේදනා සංඥා සංකාර පහට ගන්නෙ. කන තුල තමයි ශබ්ද රූපයේ මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහට ගන්නෙ. නාසය තුල තමයි ශබ්දයේ මුල් කොටගත් ගන්ධයේ මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර පහට ගන්නෙ. නමුත් ඔබ එහෙම හිතන්නේ නැත්නම් ඔබ හිතනවා පංචස්කන්ධය කියන්නේ කයට කියලා. එහෙම නැත්නම් ඉස්කෝලේ ඉගෙන ගත්ත එකක් ගැන හිතනවා. නමුත් මේවා ඉගැන්වීම් නොගැඹුරුයි. ඔය සත්තට්ඨාන කුසල සූත්‍රය ගැන හැමදාම මම කියනවා මේක තමයි මට හම්බ වෙලා තියෙන පැහැදිලිම තැන නිසා. උන්වහන්සේ ඇස කන නාසය දිවකය නම් වූ දොරවල් 6 නිසා මිනිස්සුන්ට වේදනා 6යි සංඥා 6යි සංකාර 6යි විඥාන 6යි පහළ වෙනවා කියලා තනහන දොරවල් 6 මුල් කොටගෙන හටගන්නේ. ඒකට තව වචනයක් තියෙනවා අරමුණු සක්කාය දිට්ඨිය වැඳීම කියලා. අරමුණ කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් උපදින දෙයට නේ. ජීවිතේ නෙමෙයිනේ. කය පිළිබඳවත් අපිට ඇහෙන් අරමුණක් ගන්න හැකියි. අරමුණ තුළ විතරයි ඒක පවතින්නේ. මොකක්ද එතකොට දිට්ඨි කියලා කියන්නේ? ඒක කොහොමද සංයෝජනයක් වෙන්නේ? සක්කාය දිට්ඨි සංයෝජනයක් කියනවනේ. සංයෝජනයක් කියන එකේ තේරුම බැඳෙනවා සතරට කියන එකයි. එහෙනම් මමත්වයෙන් ගැනීමේදී මමත්වයෙන් ගැනීම උපාදාන වීමක් සිද්ධ වෙනවා හේතු ඉතුරු වෙනවා. එතකොට අරමුණ මමත්වයෙන් ගැනීමේදී
පව නැමති අරමුණ මමත්වයෙන් ගන්න පුළුවන්. පින නැමති අරමුණ මමත්වයෙන් ගන්න පුළුවන්. ධානය නැමති අරමුණ මමත්වයෙන් ගන්න පුළුවන්. පව හෝ පින අරමුණ මමත්වයෙන් ගත්තාම සක්කාය දිට්ඨි කියනවා. ලෞකිකව ධාන වර්ග දෙක මමත්වයෙන් ගත්තාම රූප රාග සහ අරූප රාග කියනවා. ඒකට සක්කාය දිට්ඨි කියන්නේ නැහැ. සංයෝජන නේද? ඒ සංයෝජනය තුළ ජීවිතය යහපත් කරගන්නට දාන සීල භාවනා උදව් වෙනවා. සංයෝජනයන්ගෙන් මිදෙන්න ඊට පස්සේ තථාගතයන් වහන්සේ වදාළ ආර්ය සත්‍ය ධර්මයට යන්න ඕන. අන්න ඒ කොටස තමයි සමාජයේ මං හිතන්නේ කලක් තිස්සේ භාවිතයක් ගත්තේ නැතුව වැසිලා අක්‍රිය වෙලා තිබෙන්නේ. ඒ කොටස අපි එලි කර ගන්න ඕන. ඒ කොටස එලි වෙනවට තමයි සද්ධර්මයේ විවෘත වුණත් බබලනවා නැත්නම් බබලන්නේ නැහැ කියලා කියන්නේ. එහෙනම් එතනදී ඔබට මොකද වෙන්නේ? ඔබට ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන් වෙනවා මව් කුසෙන් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයා වෙනුවට අරමුණෙන් අරමුණට ඉපදීමක් නැතිවීමක් තියෙනවායි කියලා. ඒ අරමුණේදී උපදින හැඟීමයි ඔබව පාලනය කරන්නේ. ඔබට දැන් ඔබ කටයුතු කරනවායි කියලා කිව්වට ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, බයෙන්, වෛරයෙන් කටයුතු කරන්නේ නැද්ද ඔබ? එතකොට ඔබ වෙලා තිබෙන්නේ කය නෙමෙයි අර හැඟීම් නේද? අන්නේ හැඟීම් මමත්වයෙන් ගත්තොත් ඕනෑ හැඟීමක් සසරට බඳවනවා. එතකොට සංයෝජන පාරේ යනවා හැරම සංයෝජන කැඩෙන පාරේ යන්නේ නැහැනේ. ඒ වගේම විචිකිච්ඡා කියන වචනේ මම විස්තර කරන්න කාලය ගන්නේ නැහැ මදි වෙන නිසා. නමුත් ඒකෙන් පෙන්වන්නේ තම තමන්ට යම් මත තියෙනවා, දෘෂ්ටි තියෙනවා. ඒවා එල්බගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ විචිකිච්ඡාව ඇති වෙන හැටි පෙන්වනවා බුදුන් වහන්සේ. කිසියම් විචිකිච්ඡාවක් ඇති වෙනවා නම් නැත්නම් දෘෂ්ටි ඇති වෙනවා නම් මොකක් නිසාද? මෙන්න මේ පංචස්කන්ධය ආත්මකට ගන්නා තුල තමයි මේ සැක ඇති වෙන්නේ කියලා. මේ නිසා සමහර අයට ඉගෙන ගත්ත එකෙන් අත මිදෙන්න බෑ. පොළොවට අපාය තියෙන කියලා ඉගෙන ගත්තා ඒක ඇත්ත කියලා හිතන් ඉන්නවා. දිව්‍ය ලෝකේ උඩ තියෙන්නේ කියලා හිතාගත්තා ඒක ඇත්ත කියලා හිතන් ඉන්නවා. අනාගත බුදුන් වහන්සේ ආවිදින් සත්‍ය දේශනා කරන්නේ ඒක ඇත්ත කියලා හිතන් ඉන්නවා. කැමති විදිහට දිව්‍ය ලෝකෙ ගිහින් ඉඳලා කැමති විදිහට අනාගත බුදුහාමුදුර හම් වෙන්න මෙහාට එන්න පුළුවන් ඇත්ත කියලා හිතන් ඉන්නවා. තම තමන් මේ පුද්ගලයෙක් වශයෙන් මතවල හැදෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට බුදුන් දහම් සංගුණ කියන වචනේ අර්ථය ගැඹුරට යන්නේ නැතුව දැන් ඔය අනාගත බුදුන් වහන්සේ හමු වෙලා නිවන් සාක්ෂාත් කරන්න යන අයට අපේ බුදුන් සැකයි අනිවාර්යයෙන්ම. සැක නැත්නම් බුදුන් වහන්සේගේ ධර්මයෙන් සරණ ගන්න නැතේ. අනාගත බුදුහාමුදුර හමු වෙලා නිවන් සාක්ෂාත් කරන්න යන අයට ධර්මයේ සැකයි. අනාගත බුදුහාමුදුර හමු වෙලා නිවන් සාක්ෂාත් කරන්න යන අයට සෝවාන් ආදී ආර්ය සංඝ රත්නය කියන එකක් ඇති වෙයි කියලා සැකයි. තව එහාටත් එහෙමයි. ඉතින් අන්නේ නිසා ඒ බඳු සැක තියෙන අනවබෝධය තුළ. මට මතකයි මගේ තරුණ කාලේ යම් කිසි කෙනෙක් මට කියනවා අපට ওই පටිච්චසමුප්පාදේ තේරෙන්නේ නැහැ කියලා. ඇත්ත තමයි මට තේරුණෙත් නැහැ ඒ කාලේ නම්. නමුත් ඒකේ වචනාර්ථය හොයාන ගිහින් ගැඹුර හොයලා බැලුවොත් ඒක පොතේ තියෙන එකක් නෙමෙයි. ඔබ ළඟ ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල සිදුවෙනා වූ ප්‍රමාදී සිදුවීමට පටිච්චසමුප්පාදේ කියන්නේ. අනුලෝම පටිච්චසමුප්පාදේ කියන්නේ. ඔබට ධර්මයේ තේරුම් අරගෙන පුළුවන් නම් වෙනස් වෙන්න ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල මේ අමාරු වැටෙන එකෙන් ගැලවෙන්න පාවිච්චි කරන්න පුළුවන් පටිලෝම පටිච්චසමුප්පාදේවත් ධර්මය. අන්න එතකොට ඔබ විමසුවා වූ මේ ආර්ය පුද්ගලයෙක් සතු ලක්ෂණ මම මෙහෙම විග්‍රහ කරන්නම්. ඔබ හිතනවා ඔබට යම් කෙනෙක් පාඩුවක් කළා මමත් පාඩුවක් කලන්න ඕන. ඔබ හිතනවා ඔබ දමා ගියා. ඔබ සැමියෙක් වශයෙන් බිරිඳ ඔබ දමා ගියා. බිරිඳක් වශයෙන් සැමියා ඔබ දමා ගියා. අසාධාරණ හේතු මත. මේවට ඔවුන්ට විපාක ලැබෙයි කියලා හිතන්න නරකයි. එතකොට ඔබේ හිතේ තියෙන නපුරුකමක් ඒ. විපාක වුණ අයගොල්ලෝ ලැබෙයි අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. අපි ඒක ගාව ගන්නවා. අන්න එතකොට ඒ අර අමානුෂික ස්වභාවය. අන්නේ අමානුෂික ස්වභාවයන් තමයි ඔය ආර්ය පුද්ගලයෙක් ගාව තියෙන්න බැරි. අනිත් කෙනා අපට යහපතක් කළා කියලා එයාට අපායේදී නැත්තම් ආණ්ඩුවෙන් විපාක දුන්නා වයි කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොට උන්ට අයහපතක් ප්‍රාර්ථනා කරන ඊර්ෂ්‍යාව ක්‍රෝධය අපි ළඟ තියෙනවානේ.
ඒ ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් කරන ප්‍රාර්ථනා ආර්ය පුද්ගලයෙක් ගාව තියෙන්න බෑ. ඒකයි සත්ත්ව ප්‍රජාවට මෛත්‍රී කරනවායි කියලා කියන්නේ. තේරුම් ගන්න ඕන කාරණාව මම මතක් කරන්නේ ඔබ හැම දෙනාට. ඒ නිසා ඒ දුෂ්ට හැඟීම් ක්‍රියාත්මක වෙනවා නම් ඔබ තුල. ඒ අර දාන සීල භාවනා වලින් විපාක තිබුණත් දුෂ්ට හැඟීමුත් ක්‍රියාත්මක වෙනවා. අපිට බැන්නොත් අපි බනින්න ඕන. අපිට ගැහුවොත් අපි ගහන්න ඕන. අපිට පලිගත්තොත් අපිට පලි ගන්න ඕන. අපිට පෙස්සමක් ගහලා අපිව මාරු කරොත් අපිත් පෙස්සමක් ගහන්න ඕන. එහෙම එකට එක කරන්න යන ලක්ෂණය පෘථග්ජන සමාජයේ තියෙන්නේ. ඔය ඔබ බලාපොරොත්තු වන ආර්ය සමාජය තුළ ඕක තියෙන්න බෑ. මොකද ඔහුට සසරට බැඳෙන පව්කම් කරන්න හිතෙන්නේ නැහනේ. අර කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උජ්ජතේසාවා ගාථාවේ පෙන්වන්නේ. සෝවාන් පුද්ගලයා කිසියම් කයෙන් වචනෙන් සිතින් පව්කමක් කළොත් ඒක හංගන්න හොඳ නෑ, හංගන්නේ නෑ. ඔය හංගනවා කියන්නේ ආණ්ඩුවට අම්මා තාත්තට හංගනවා කියන එක නෙවෙයි. තේරුම් ගන්න ඕන ගැඹුරු කරුණ ඒකයි. අර අනාගත විපාකයක් දෙන්න හේතු ඉතුරු වෙනවට කියනවා පව් සංගවනවායි කියලා. එහෙම අදහසක් ඔහුගේ ඇති වුණත් ඔහු ටිකක් වෙලා කල්පනා කරලා බලලා ඒක අතහැරලා දානවා වරුණාම මටත් වෙලාවක් එන්නකෝ මමත් ඕකට ප්‍රතික්‍රියාවක් දක්වන්නම් කියලා හිත ඇතුළට තියන්නේ නැහැ. ඒක තමයි මානසික ලක්ෂණේ බඳු පුද්ගලයෙක් තුළ. තේරුම් ගන්න ඕන කාරණාව. මිනිසුන් වශයෙන් හිතනවා. Tamanට පාඩුවක් Tamanට අවෛරයක් කරයි කියලා ඒකට එකට එක කරන්න හිතන්න පුළුවන්කම තියෙන පෘථග්ජන සමාජයට. ඒක තුළින් මොකද කරන්නේ? උන් සතර දෙගොල්ලම හදා ගන්නවා. අර නොසංසිඳන වෛරෙන් වෛරය නොසංසිඳන කියන පාරේ තමයි යන්නේ. මෙන්න මේක කරන්න බෑ සද්ධර්මයේ තේරෙන පුද්ගලයාට. එතකොට එහෙමනම් තව ටිකක් එහාට ගත්තම මෙන්න මේ පදෙත් මම පැහැදිලි කරනවා ඔබට. ඔය සීලබ්බත පරාමාසය කියන වචනේ පොතේ උගන්වන විදිහට වඩා ගැඹුරින් බලන්න ඉගෙන ගන්න. පාසල දහම් පාසල මේකට ඉගෙනනවා ශික්ෂාපද කියලා ඉගෙනුවේ නෑ. ඒ ඉන්දියානු සමාජයේ අත්කලමතාන යෝගීන් ගාව තිබුණා. විමුක්ති අපේක්ෂාවෙන් කරන පංචතාපය ඇතුළත් කොට ඇති අත්කලමතාන යෝගී ප්‍රතිපදාවක්. ඒවට අජ්‍ය වෘත්ත, ගෝ වෘත්ත, සුනක වෘත්ත කියලා නම් තියලා තියෙනවා. සුනකයා නම් අතින් කන්නේ කටින්නේ කන්නේ. එළුවයි ජීවත් වෙන ආකාරයට, ගවයෙක් ජීවත් වෙන ආකාරයට ජීවත් වෙන. නමුත් එහෙම බැලුවහම ලංකාවේ අජ, ගෝ වෘත්ත, සුනක එකක්වත් නැහැ වෘත්ත. එහෙනම් සිලබ්බත පරාමාසය අද නැද්ද? නැහැ. මේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ක්ලේශ ධර්මයන් වැඩෙන්නේ අරමුණට ඇලීමෙන් ගැටීමෙන් හේතු ඉතුරු වෙලා. ක්ලේශ ධර්මයන් ප්‍රහීන වෙන්නේ අරමුණට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අවසන් කළොත්. අරමුණ අවසන් කරන්න පුළුවන්කම තියෙන්න වෙනවා. එහෙනම් අරමුණෙන් අරමුණට බලන්න පුළුවන් වෙනවානේ. අරමුණේ විදර්ශනාව සිද්ධ වෙන්නේ. නමුත් මේ පංචශීලයේ තුල, අටශීලයේ තුල, දසශීලයේ තුල, උපසම්පදා ශීලයේ තුල අරමුණු විදර්ශනාව නැහැනේ. එහෙනම් අරමුණු විදර්ශනාවකින් තොරව මේ බාහිර කායික වාචික මානසික සංවරයක් තුලින් මට කෙලෙස් නැතේවායි කියලා ප්‍රාර්ථනා කළොත් එහෙම ඒකට තමයි සීලබ්බත පරාමාසය කියන්නේ. මතක තියාගන්න. පද සංවරේ එපා හෝ පද සංවරේ වැරදි නෙමෙයි. ඒක තුල ඒක අයිති වෙන්නේ ආයේ දාන සීල කියනා වූ අරිය නොවන සීලයට. නමුත් අරියකාන්ත සීල කියලා තව එකක් තියෙනවා බුදු සමයේ. ඒ අරියකාන්ත සීමාව සෝවාන් සිර රහත් දක්වා තියෙන ආර්යයන් කැමති සීලය. ඒක තියෙන්නේ ශික්ෂා පදවල නෙවෙයි. මොහොතක් මොහොතක් පාසා උපදින අර ස්කන්ධ පංචකය හේතු ඉතුරු නොකර නැසෙන්න අනාත්ම දර්ශනයෙන් බලන්ට පුරුදු කරගත්තාම තිබෙන එක. ඒක තේරුම් ගන්න වෙනවා. එතකොට මේ පුද්ගලයා මේ තත්වයේදී මෙහෙම හැසිරෙන්නේ ඇයි? ඔහු සසරට බයයි. ඔහු සතර හැදෙන්න හේතු එකතු වෙනවට බයයි. ඒ නිසා ඔහු සතර හදන්න කාරණා හදන්නේ සතර නිමා කරගන්න බලනවා. එවිට ඔහුට ඔහුගේ ජීවිතේ මොනයම් හෝ ප්‍රශ්නයක් නිසා අර දුෂ්ටකම පාවිච්චි කරන්න, නීති විරෝධීකම පාවිච්චි කරන්න, වංචාව පාවිච්චි කරන්න බැරි වෙනවා. වර්තමාන සමාජයේ බලන් මම එකක් දෙකක් කිව්වොත් තේරුම් ගන්න. වර්තමාන සමාජයේ මම දකිනවා මෙහෙම දේවල්. යම් කිසි පුද්ගලයෙක් එක්කලා අමනාපයෙන් ඉන්නවා කියලා හිතන්න. ඔහු වැරදි කරන්නේ නැහැ. නමුත් ඔහු යන වාහනේට කුඩු පැකට් ටිකක් දාලා පොලිසියට අල්ලලා දුන්නොත් ඔහු වැරදිකාරයෙක් කරලා හිර යවන්න බැරිද? එතකොට අර පුද්ගලයා ඇත්තටම වැරදිකාරයෙක්ද නැහැ. මම මාගේ කතාවක් තියෙනවා, මතකේ කතාවක් තියෙනවා, පරණ එකක් කියලා දෙන්නම් ඔබට.
විදේශී රටකවත් ඉන්දියාවේ ඉඳලා එනකොට ගුවන් යානයකදී තරුණ වැඩිහිටි කාන්තාවකට තරුණයෙක් හිතවත් වෙනවා. හිතාමතාම මේ කාන්තාව හිතවත් වෙලා තිබෙන්නේ. දැන් ගුවන් තොටුපළේදී හිතවත්කමට මේ බෑගයක් තරන් එනවා අර තරුණයා. අන්තිමට බෑගේ තිබිලා හෙරොයින් අහු වෙනවා. දැන් වැරදිකාරයා කවුද? තරුණයා. කාන්තාව අහුුනේ නැහැ. දැන් තාමත් හිරියෙක් දන්නේ නැහැ සමහර විට. ඇත්ත කතාවක් මම මේ කියන එක. එතකොට මොකක්ද දරුනේ? අර වංචාවක් නේද කළේ. අන්න එහෙම වැරදි නොකර වැරදි කරුව කරන්න පුළුවන්. එතකොට එතන තියෙනවද සද්ධර්මයක් මනුස්සකමක්? එහෙම නැත්නම් වර්තමානයේ මම දැකපු කාරණයක් දෙකක් ආයෙත් කියන්නම්. ඔය යම් අර්බුදවලදී පෞල් අර්බුද, දේශපාලන අර්බුදවලදී නැත්නම් මේ තමන් යම්කිසි වරදක් කරලා තමන් තමයි විත්තිකරුවා. නමුත් තමන් කල් තියා ගිහින් පැමිණිලි දානවා පොලිසියට. තමන්ට වරදක් වුණයි කියලා. එහෙම නැත්නම් තමන් කාට හරි ගහලා තමන් පොලිසියේ මේ රෝහලේ ගිහින් අතර වෙනවා ගුටි කෑවයි කියලා. මේවා ඇතුළත බලන්න තියෙන සාධාරණ යුක්තිය. මෙන්න මේවා කරන්න බෑ ආර්ය පුද්ගලයෙකුට. එහෙම නැත්නම් තවත් ඔය වර්තමානයේ දකින්න දේවල් තියෙනවා. ඔය සාමාන්‍යයට නැති වුණාට ලොකු අය මේ අසන මේ යම්කිසි අත්අඩංගුවටපත් වුණාම ගිහින් ඉන්නෙම කොහෙද? රෝහල් වල. එතකොට ඒවායේ පවතින්නේ කිසියම් මුලාවක්, වංචාවක්, බොරුවක්. අන්න එහෙම දේවල් කරන්න බැරි කවන මේ පෙන්වන්නේ. අහිතක් ඇති කරන්න බෑ කියන එක. ඒ නිසා Taman පිළිබඳ හොඳ නිරීක්ෂණයක් තියෙන්න වෙනවා. තමන් මේ කටයුතු කරන්නේ මානසිකවද, නීත්‍යානුකූලද, ආගමානුකූලද, ආදරයෙන්ද, ලෝභයෙන්ද, ඉස්සෙන් මෝහෙන් වෛරෙන් පරිගන්නද? ඒවා කරන්න බෑ. ඒකයි හොඳ මිනිසුන් හැදෙනවයි කියලා කියන එකේ තේරුම. ඉතින් මේ කාරණා තේරුම් ගැනීම තුළ මනුස්සයා තුළ හොඳ මිනිස් ගුණ ධර්මයන් ඇති කරමින් දියුණුවක් ඇති කරන එක තමයි ධර්මය තුළ කෙරෙන්නේ. වර්තමාන මිනිසා තුළ මිනිස් ගුණ ධර්මයන් වැඩෙන තරමට සමාජය අර දුස්චරිත වලින් බැහැර වෙනවා. එතකොට අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය මිනිසුන් හැදුවට අද රට හැදෙන්නේ නැහැ කියන එක නම් හොඳටම තේරුම් ගන්න. අද තථාගත බුදු පියාණන් වහන්සේගේ ධර්ම සරමින් අද රට පාවිච්චි කරනවා නම් අද රටේ මිනිසුන් අමානුෂික අතහැරලා මානුෂික වෙලා අනතුරු අතිමානුෂික වෙන්නත් පුළුවන්කමක් තියෙනවා. එනිසා මේ කරුණු තේරුම් ගැනීම තුළ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න. කුටුම්බේ නැත්නම් පවුල එක සංස්ථාවක්. ඒකේ ඉන්නවා අම්මා තාත්තා අයියා මං අල්ලේ අක්කා නංගි නැන්දා මාමා. ගම තවත් කොටසක්. මේ විදිහට සම්බන්ධතාව පවතිනවානේ. මේවා තුල අද අර්බුද මොකද? ගැටුම් මොකද? ඔබ දකින්නේ දෙදෙනෙක් අතර, දෙපිරිසක් අතර, ගෙවල් දෙකක් අතර එහෙම නැත්නම් මේ වගේ ගැටුමක් පවතින්නේ. ඔවුන්ට රිදවන්න, පලිගන්න, කපන්න, කොටන්න යනවා. නමුත් ඇත්ත මොකද්ද? මේ අතුලත ක්‍රියාත්මක වෙන්නේ ඔබ නෙමෙයි, ඔබේ ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව. ඒවා තමයි ඔබට මේ ප්‍රශ්න ඇති කරන්නේ. දැන් මේ යන්න දාන සීල භාවනාවල පුණ්‍ය කර්මයන් තිබුණත් ලෝභ දේශ මොහ තියෙන. ඒවත් තියෙනවා, ඒවා විපාකත් ක්‍රියාත්මක වෙනවා. ඒවා අරකින් නැති වෙන්නේ නැහැ. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ සක්කාය දිට්ඨියෙන් එහා පැත්තට නෙවීම සඳහා මොනවද නැති වෙන්න වෙනවා? ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය. එහෙනම් ලෝභ දේශ මොහේදී ලෝභ දේශ මොහයන් මගේ ආත්මකට ගැනීමෙන් ලෝභ දේශ මොහ වැඩි. පෞකාරයා තුළ වැඩිපුර ලෝභ දේශ මොහ වැඩි. පින්කාරයා තුලත් අඩුවෙන් හරි ලෝභ දේශ මොහ වැඩි. ඒක නවත්තන්න බෑ. ධර්මයේ සරණකින්තරව ලෝභ දේශ මොහය කිරීම කරන්න බෑ. ලෝභ දේශ මොහය වෙනකොට ඇති වෙනා වූ මානසික ලක්ෂණ තමයි සෝවාන් වලින් එහා පැත්තට තිබෙන්නේ. ඒවා නිසා ඇති කරගන්නා වූ පීඩාකාරී අදහස් වලට යන්න ඉඩ හම්බ වෙන්නේ. එතකොට ඔවුන් සමස්ත සමාජයට, අසල්වාසීන්ට, පරිසරයට, ගස් කොළන් වලට මේ හැම දෙයකම ආදරය කරන හේවත් තමන්ගේ ඕනෑකම සඳහා ඒවා යොදා නොගන්න පුද්ගලයෝ බවට පත් වෙනවා. දැන් වර්තමානයේ ආරම්භ බැලුවොත් ගඟ, වැලි, එහෙම නැත්නම් තවත් ගස්වැල්, වනාන්තර, වැව් පිට්ටනි මේ සියල්ල ආත්මාර්ථය සඳහා යොදා ගැනීමක් ඔබට පේන්නේ නැද්ද? රැකෙන්න ඕන දේවල් නීතිය හොමනෝයි පාලනයක් යටතේ තමන් අතට අරන් පාවිච්චි කරනවා. නමුත් කවදත් රැකෙන්න ඕන දේවල් රැකෙන්න ඕන. මම දකින්නේ ගලාන යන ජලාශයට ගලාන යන ඉඩ තියෙන්න ඕන.
කන්දට වැටෙන ජලයට සුරක්ෂිත වෙන්න ඉඩ තියෙනවා. ඒක වනාන්තරයක්ම වෙන්න ඕන. මොකද ඒක පොළොවට උරාගෙන ආපහු පල්ලට ආපුවාම තමයි ගම්මානයේ තෙතමනේ පවතින්නේ. නැත්තම් කන්දට පල්ලෙහායින් තියෙන වැවේ ජලය එකතු වෙන්නේ. මේවා ආත්මලාභය සඳහා විනාශ කරොත් හෝ තවදුර හදන්න ගියොත් එහෙම ඊට පස්සේ ඒ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ආත්මාර්ථය. ඒ නිසා මිනිසා ආත්මාර්ථකාමී වීම මිනිස් සමාජයේම දුකටපත් වෙනවා. එතකොට සද්ධර්මයෙන් ඈතට යන්න මිනිසා ආත්මාර්ථකාමී වෙනවා. බුදුදහමෙන් පෙන්වන්න හදන්නේ සද්ධර්මයේ තේරෙන්න මිනිසා ආත්මාර්ථකාමීත්වය අඩු කරගන්නවා. තමන් ගැන පමණක් හිතන, තමන්ගේ උදරේ පමණක් ගැන හිතන, අනිත් අයට සිදුවෙන්නා වූ අයහපත ගැන නොහිතන අය බවට පත් වෙන්නේ නැහැ. හැම දෙයක් ගැනම හිතාමතා කටයුතු කරන අය බවට පත් වෙනවා. එතකොට එන්නේ එබඳු තත්වයකදී ඔවුන්ට අර හිතේ ඇති වෙන දැවිලි වලට පත් වෙන්න සිදු වෙන්නේ නැහැ. මොනවද මේ හිතේ ඇති වෙන දැවිලි කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අග්ගි කියන පදේ ගත්තාම රාගාග්ගි, දේශාග්ගි, මෝහාග්ගි කියලා පෙන්වනවා. ගිනි. එතකොට හදවත්හි ඇතිවෙන්නා වූ දැවිලි තැවිලි ටිකක් තිබෙන්නේ මේ පෘථග්ජන භාවය තුළ. ඒවා භාවිතා කරන්නට යාමෙන්. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව අවි වශයෙන් භාවිතා කරන්නට යාමෙන්. ඒ අවි භාවිතා නොකරන එකනේ මනුස්සකම කියලා කියන්නේ. දැන් මම මේ ධර්ම දේශනාව ගලපන්නේ ඔබේ සීමාව යටතේ. මීට එහාට මම කියන්න ගන්න නැත්තේ ඒකයි. ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ කරුණ. සමාජයේ ජීවත් වෙනකොට බෞද්ධකම තුළ විතරක් නෙමෙයි අනිකුත් සමාජය තුලත් මේ දාන සීල භාවනා කියන සංයමයේ සංවරය තියෙන්න වෙනවා. ඒක බුදු සමයේ පෘථග්ජන බෞද්ධකම තුළ තියෙන එකක් කියලා තේරුම් ගන්න. එතනින් එහාට ඒක යන්න බෑ. ඒවා තියාගෙනම පෘථග්ජන භාවය කැඩෙන්න නම් අර ධර්මයේ කියන කොටස ගන්න වෙනවා. එතකොට ත්‍යාග කියන වචනේ එන්නේ ඔය යමක් දෙනවට නෙමෙයි, ලෝභ දේශ මොහ අතහරිනවට. ත්‍යාග අතහැරීම. ත්‍යාග කියන පදේ තේරුම දැන් බලන්න. ත්‍යාග ධනං කියලා ආර්ය ධනෙ තියෙන්නේ. සප්තහාර්ය ධනෙ. ආර්ය ධනෙ තියෙන පුතග්ජනයින්ට නේ සෝවාන් අයට යස්සයේති ධනාත්ති ඉතිවා පරිසස්සවා. මේ ධනෙ තියෙනවා නම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ඔහු සංසාරේ මුලා වෙන්නේ නැහැ කියලා පෙන්නනවානේ. ඒ නිසා ඒ ත්‍යාග කියන වචනේ ඇවිදින් තියෙන්නේ ලෝභය දේශ මොහය අතහැරීමට. නමුත් අර පුතග්ජන භාවයේ තර ලෝභය දේශ මොහය අතහැරෙන්නේ නැහැ. අනේ විදිහට මේක තේරුම් ගත්තාම සීල කියන පදේ පවතින්නේ ශික්ෂා පදවලට නෙමෙයි. එතකොට වර්තමාන මොහොතේ ස්කන්ධ පහ අනාත්ම වශයෙන් සංවර කිරීමට. එතකොට භාවනා තියෙන්නේ අරමුණක් අරගෙන වඩන්න නෙමෙයි, එන අරමුණේ ලෝභය දේශය මොහ අයින් කරන්න. අරමුණක් අරගෙන වඩන එක සමතේට අයිති වෙනවා. එන අරමුණ ලෝභ දේශ මොහ අයින් කරලා අවසන් කරන එක විදර්ශනාවට අයිති වෙනවා. මෙන්න මේ විදිහට මේ කරුණු තේරුම් ගන්න වෙනවා. තේරුම් ගැනීමේදී දාන සීල භාවනා වෙනුවට ආපහු එතෙන්ට ඔබට ප්‍රඥා සීල සමාධි වලට එන්න වෙනවා. සීල සමාධි ප්‍රඥා කියන කඩාන හිටියට ඒක ඇත්තටම සිද්ධිය නම් තේරෙනකොට ප්‍රඥාවෙන් සීලය සහ සීලෙන් සමාධිය කියන තැනට එන්න වෙනවා. ඒක ආර්ය ප්‍රතිපදාවයි. ඒකට එන්න ඔය ඔබ ඉන්නා වූ දාන සීල භාවනාවල යෙදීම සහ ඒවා විපාක වාරය අවශ්‍යයි. වර්තමාන සමාජයේ බණහන්නේ කවුද කියලා බැලුවොත් මක්කමක් තියෙන අයනේ. එදිනදා වේල හොයාගන්න මහපාරේ හරි ප්‍රත්‍යාදු වෙන්න ඕන කරන බණක් අහන්න වෙලාවක් නැහැනේ. ඔහුට බණට වඩා බඩගින්න නිවා ගන්න එක වැදගත් වෙනවා. නමුත් බඩගින්න නිවා ගන්න පුළුවන් නම් බණ අහන්න කල් තියෙනවා. අර බඩගින්න නිවා ගන්න මුල් වෙලා තියෙන උඩ පෙරකින් මදි නිසා සම්පත් වල අයිතියක් නැහැ. ඒ නිසා එදිනදා වේල හොයාගන්න වෙලා තිබෙනවා. නමුත් පෙරපින් කළ තියෙනවා නම් සම්පත් හිමි වෙනවා. අන්න දාන සීල භාවනා කියලා කියන තේරුම එහෙමනම් ඒවට අදාළ සැප සම්පත් තියෙනවා විපාක නිසා. මනුස්ස සෝභාග්ගම් කියන්නේ අන්න ඒකයි. සෞභාග්‍ය සම්පන්න මනුස්සකම දාන සීල භාවනා දාන සීල දෙකේ මධ්‍යම ප්‍රමාණයට තියෙනවා කියලා පෙන්නන්නේ. ඒ නිසා අන්න ඒක තේරුම් ගන්න බණ අහන්න යන්න මේක පදනම් වෙනවා. හෙට කන්නේ කොහොමද කියලා ඒ බණහන් වෙලාවක් නැහැනේ. Tamande ඒවා තියෙනවා නම් බණට යන්න කල් තියෙනවා. ඒ නිසා ධර්මයේ සඳහා යන්න ඒක පදනම් වෙනවා කියන එක ඇරුණාම ඊට එහාට ගැඹුරට ඒක තුල මේක ලැබෙනවායි කියලා කල්පනා කරන්න එපා. ඉන් එහාට මේක බුදුන් වහන්සේ වදාළේ ආරි සත්‍යයක්. ආරි සත්‍ය අවබෝධ කරගෙන ධර්මයේ සරණින් අපි හික්මෙන්න වෙනවා. අර දාන සීල භාවනා තුන කියන එකේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ කියන එක නෑ කියන එක නම් තේරුම් ගන්න වෙයි.
ඒකේ කර්මයේ සරණනේ තියෙන්නේ. නමුත් ධර්මයේ සරණ කෙලෙස් දුකින් අත මිදීම සඳහා. අපි හිතන් ඉන්නවා දාන සීල භාවනාව තුළ ධර්මයේ සරණ තියෙනවායි කියලා. නෑ, දාන සීල භාවනාවල තියෙන්නේ යහපත් කර්මවල විපාකයේ සරණයි. මෙන්න මේ කරුණු තේරුම් අරගෙන තවදුරටත් ඔබේ අවබෝධය පුළුල් කරගන්නට ධර්ම ශ්‍රවණය කරන හැටි සහ කරුණු තේරුම් ගැනීමට කටයුතු කරන්නා ලෙස ඉල්ලමින් ඔබ හැම දිනාට ඔබේ ඉල්ලීම ඉටුණයි කියලා කල්පනා කරලා තවදුරටත් ගැඹුරට මේ පිළිබඳ හොයා බලන්න සිතේ වායි කියන ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතේ අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාව ප්‍රඥානාලිකාව තුළ විකාශනය කිරීම සඳහා අපට ආරාධනා කරලා තිබෙනවා මෙන්න මේ වගේ මාතෘකාවක් දීලා. මාතෘකාව දාන සීල භාවනාවෙන් භාවනාවන් ප්‍රගුණ කරමින් නිවන් අරමුණු කරගන්නේ කෙසේද සහ සෝවාන් මාර්ගඵල ලාභියෙකු සතු ගුණධර්ම යන දහම් කාරණා සරලව දේශනා කර පහදන්න. මම උත්සාහ කළේ මේ මාතෘකාවට ශනික කතාවක් ගලපන්න බව තේරෙන්න ඕන. දායකත්වය බුද්ධික හේමපාල මහතාගේ බිරිඳ වන එච්.ඊ. තුෂාර ලක්මාලි ලියනගේ මහත්මිය විසින් 2021 පෙබරවාරි මාස 25 වන දිනට ජන්මදිනය සමරන යූ බුද්ධික සම්පත් හේමපාල මහතාට සුබ උපන් දිනයක් සමග නිදුක් නිරෝගී සුව දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම සඳහා සමහර වචන අඩු නම් මම දානවා හොඳ නිසා කරන්නා වූ රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා. කරනු ලබන්නා වූ සෑම පුණ්‍ය කර්මයක්ම පතන්නා වූ ආයුර්ණ ප්‍රඥාව දියුණු කරගැනීමෙන් උතුම් නිවන් පිණසම හේතු වේවා. 2021 පෙබරවාරි මාස 17 වෙනිදා 65 වන උපන්දිනයේ යෙදුනා වූ කේ.කේ. කුසුමාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සමග සුප උපන්දිනයක් සමග දීර්ඝායුෂ ලැබේවා. උතුම් ධර්මාවබෝධයේ පිණසම මෙම පින හේතු ආසනා වේවා. මේ උතුම් ධර්ම දානයේ පින් අනුමෝදන් වීමෙන් යූ හේමපාල පියාණන් සහ සන්ධ්‍යා හේමපාල මව නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායු සම්පත් ලබා ගනිත්වා. කේ.කේ. කුසුමාවතී මෑණියන්ට බිසෝමැණිකේ මෑණිකේ ආච්චි අම්මාටත් නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. නිලුකා ඩිලානි, ලක්ෂ්මන් තිරිමාන්න, දනුක සම්පත්, නිමාලි මදුෂානි, නදිකා කුමාරි යන සියලුම සහෝදර සහෝදරියන්ටත් කවිදී හිමන්තිකා හිරන්‍යා විතානගේ තෙහාන් ඩිලාන් යන දූදරුවන් ඇතුළු නෑදෑ හිතවතුන්ටත් යහළු මිත්‍රයන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වී ජීවන ගමන් මගේ දුක් දුම්නස් දුර කර ගැනීමට ලැබේවා. යහපතක්ම වේවා. දායකත්වයෙන් දරූ බුද්ධික සම්පත් සහ තුෂාර ලක්මාලි යන දෙදෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉටු වී මේ කරගත්තා වූ කුසල කර්මයේ හේතු කොටගෙන සසර වසනාතුරු නිවන් දක්නාතුරු දුදනැසුරක් නොම වේවා. සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා. ලබාගත්තා වූ මිනිස් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම උදෙසා වැඩි වැඩියෙන් පින් දහම් නිරත වන්නට අවස්ථාව සැලසේවා. මේ ධර්ම දානමය කුසල ශක්තියෙන් ඉක්මන් භවයකදී නිවන් අරමුණු කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු ආසනා වේවා. දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබී දහම් දෙසන්ට ශක්තිය ධෛර්ය ලැබේවා. රට රකින්න විවිධාරා රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. රටදැය ආරක්ෂා කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. මියගිය එච්.ඊ. පොඩි මහත්මයා පියාණන්ටත් අප දෙදෙනා නමින් මිය පරලෝකීය සියලු සියලුම මව් පාර්ශවයේ න්යායන්ට පින් පිය පාර්ශවයේ න්යායන්ටත් පෙර භවයේදී අප සමින් මියගොස් පින්වල බලාපොරොත්තු වන්නා වූ සිටින්නා වූ සියලුම වර්ග පරම්පරාවල න්යායන්ටත් කියනට වඩා න්යායන් අතර පින් කැමැතියටත් කියලා වචනයක් යොදා ගන්න. මොකද හැමෝටම පින් දෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ අදහරන්නේ නැහැ. තවත් වචනයක් තියෙනවා මේක හොඳ පැත්ත පෙන්වන්නම් නරක පැත්තත් පෙන්වන්නම්. මම නිවසේ ඇතිදැඩි වී මියගිය සුරතල් සතුන් ඔවුන් ගෞරවයෙන් නැත්නම් ඔවුන් කෙරෙහි කරුණාව අනුකම්පාව දක්වන්නට. හැබැයි මම නම් දන්නේ නැහැ සතුන්ට පින් දෙන්න පුළුවන්ද කියලා. ඒ නිසා පින් බලාපොරොත්තු වෙන්න එපා. මියගිය රණවිරුවන්ටත් පින් අනුමෝදන් වේවා. දුක් ඇති තැන්වල ඉපදී ඇතනම් සැපයටපත් වේවා. සතර කෙරෙහි අමා මහ නිවන් සාක්ෂාත් වේවා. පින් කැමති සීල දියෝ සාදුකාර නාදදී සතුට සිතින් මේ පින් අනුමෝදන් කරගනිත්වා. 2021 පෙබරවාරි මාස 27 වන ජන්මදිනයේ යෙදුන යූ බුද්ධික සම්පත් හේමපාල මහත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. පෙබරවාරි 17 වන ජන්මදිනයේ යෙදුනා වූ කේ.කේ. කුසුමාවතී මෑණියන්ටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. දායකත්වයේ දරන තුෂාරි ලක්මාලි විතානගේ මහත්මියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ධර්මදේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබී තව තවත් ධර්ම ප්‍රචාරයන් කිරීමේ ශක්තිය ධෛර්ය ලැබේවා. ඔන්න ඒ අයගේ අදහස් ටික මම සමහර විට සංශෝධන සහිතව අඛණ්ඩව කිව්වා. මේ තමයි ඔවුන් ඉන්න තැන.
මේ සියලු දේවල්ම මෙහෙම සඵල වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියලා තිබෙනවා. මේවා සඵල වෙන්න නම් ධර්මයේ කියන කාරණා අනාගත බුදුහාඳුරන්ගේ මතු භවයකදී වෙනකොට මේ බුදුන් වහන්සේගේ මේ අපි පැහැදිලි කරන කරුණ ඔස්සේ ඔබේ ජීවිත වෙනස් කරගන්න පුළුවන් නම් මේවා හුඟක් සඵල වෙනවා. ඒ නිසා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දාණයෙන් ලෝට ධර්ම දානයක් දීමෙන් ජනිත කරගත්තා වූ මේ ආනිසංසයන් මත පිහිටා ප්‍රාර්ථනා කරන්න උපන්දින සමරණයට සුබ වන්දිනයක් වේවා. පරලෝ සැපත්වන්ට යදනා වූ ඥාතීන්ට උපහාරයක් වේවා. පින් කැමති නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුඛී සුවපත් කරගනිත්වා. අනුග්‍රහක බවතුන් ඇතුළු ජීවත් වාසය කරන්නා වූ සියලු දෙනාට දුක් නිරෝගී සුවය චිර ජීවනයේ ලැබේවා. ඔවුන් පැතු අනිකුත් හැම දෙනාටත් යහපතක් වේවා. මේ ගෞතම ශාසනය තුළ සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ තුන් නිර්වාණ සම්පත්තිය සලසා ගන්නට අවශ්‍ය ධම්මස පාදා ගන්නට මෙම ධර්ම දානයේ හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං